නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහත් වූ මහා කරුණික වූ අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. ගුරුදේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ වන්දනාව වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනේ, අද දවසේ සංඝසරණ ධර්ම දේශනාවට දායකත්වයන් දරන්නේ හෝමාගම මාගම්මන වෙදගේවත්ත පාරේ අංක 374 10 නිවසේ පදිංචිව සිට මිය පරලෝකීය පින්වත් විජේදාස දොඩංගොඩ පියාණන්ට පින් අනුමෝදනා පිණිස පින්වත් ඉෂාදී එදිරිසිංහ දියණිය සහ සම්පත් එදිරිසිංහ බෑණනුවන් විසින් ඒ පින්වතුන්ලාගේ දායකත්වයෙනුයි අද සංඝසරණ මේ සංඝගුණ වර්ණනාව ඔබට අහන්න ලැබෙන්නේ. මේ සමාජය තුළ වැරදි කරපු කෙනෙක්, අකුසල් කටයුතු වල නියැලෙච්චි කෙනෙක් ඔබට දකින්ට හරි එහෙම කෙනෙක් ගැන අහන්ට හරි ලැබුණොත් ඔබේ හිතේ මොන වගේ ස්වභාවයක් උපදීද? අපි හිතමු යම්කිසි වැරදි කටයුත්තක නියැලෙච්ච කෙනෙක්ව ඔබට දකින්ට ලැබෙනවා. මේ පුද්ගලයා වැරද්දක් කරපු කෙනෙක්, අසවල් වැරද්ද කරපු කෙනා, පව්කාරයෙක්ව දකින්ට ලැබෙනවා. මේ මහා පව්කාරයෙක්. අපේ හදවතේ අනුකම්ප හට ගනීද? ලේසියකට වැරද්දක් කරපු කෙනෙක් ගැන අපට අනුකම්පා හටගන්නේ. ඒ නිසාම සාමාන්‍ය සමාජය තුළ දකින්ට ලැබෙන්නේම ගොඩක් වෙලාවට වැරදිකාරයාව කොන් කිරීම, වැරදිකාරයාට ගල් ගැසීම, වැරදිකාරයාව ප්‍රතික්ෂේප කිරීම. ඕක තමයි දකින්ට ලැබෙන්නේ. වැරද්දක් කරපු කෙනෙකුට අනේ වැරද්දින් නිවැරදි වෙන්න පුළුවන් නේද? වැරද්දෙන් නිවැරදි වෙලා ජීවිතේ යහපත් කරගන්න මෙයාට උදව් කළ යුතුයි නේද? එහෙම ලේසියෙන් හිතෙන්නේ. සාංශාරික ගමනටම බලපාන මහා වැරදි වෙච්චි අයටත් නිවැරදි වීම පිණිස, ඒ වැරද්දින් ජීවිතේ ගලවා ගැනීම පිණිස යම් පිරිසක් උදව් කරා නම් ඒ පිරිස බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක මහා සංඝරත්නයයි. ඒක හොඳට තේරෙනවා අද ඉගෙන ගන්න මේ පුවතින්. සංඝසරණ ග්‍රන්ථයේ 17 වෙනිව සඳහන් වෙනවා දෙමළ දොරටුපල්වත. ඒ කාලේ පින්වතුනේ මේ ලංකාවේ තිබුණා මధుවංගන කියලා එක ගමක්. ඔය ගම ආරක්ෂා කළේ දෙමළ දොරටුපාලයෙක්. මේ දෙමළ දොරටුපාලයාගේ රස්සාව මාළු මරණ එක. හැමදාම බිලිපිත්තක් අරගෙන ගිහිල්ලා මෙයා මාළු අල්ලනවා. අල්ලන මාළු විකුණලා තමයි මේ පුද්ගලයා ජීවත් වුණේ. ඒ කාලේ මේ මధుවංගන කියන ගමේ මහා සංඝරත්නයේ බණ කියනවා. මිනිස්සු ප්‍රාණඝාතයෙන් වැළකීලා හිටියා පුළුවන් තරම්. මිනිත්තු අකුසල් වලින් වැළකීලා හිටියා. මේ දෙමළ දොරටුපාලයාටත් මේ ස්වාමීන් වහන්සේලා බණ කියනවා කියලා ඇහුණා. ඇහුණට ගණන් ගත්තේ නෑ. ඕවා විකාර කියලා ධර්මයේ ගණන් ගත්තේ නෑ. මේ දෙමළ දොරටුපාලයා වයසට ගියා. වයසට ගිහිල්ලා හොඳටම ගිලන් වෙලා එක තැන් වුණා. මේ එක තැන් වෙන කාලේ වෙනකොට මේ පුද්ගලයා මාළු මරණ රස්සාව විතරක් අවුරුදු 50ක් කරලා 50 අවුරුද්දක් තිස්සේම කළේ දිනපතා මාළු මරණ එක. මේ පුද්ගලයාට අනුකම්පා කරපු මහා තෙරුන් වහන්සේ නමක් හිටියා.
අභයගිරියේ. ඒ උත්තමයන් වහන්සේගේ නම චුල්ලපිණ්ඩපාතික. මේ චුල්ලපිණ්ඩපාතික කියන තෙරුන් වහන්සේ මේ දෙමළ දොරටුපාලය ගැන විශේෂ අවධානයකින් හිටියා. මේ පුද්ගලයා බණකට කන් යොමන්නේම නැත. මේ පුද්ගලයා බණ ගණන් ගන්නේද නැත. ඔහි සතුන් මරණ රස්සාව කරමින් සිටි. මේක කර කර හිටියාට මේ පුද්ගලයා මහා පව්කන්දරාවක් රැස් කරමින් හිටියාට මේ පුද්ගලයාට පිහිට වෙන්න අවස්ථාවක් තියේවි. ඒ අවස්ථාව තිබ්බ තැන මම පිහිට වෙනවා කියලා ඒ උත්තමයන් වහන්සේ හිතාගෙන හිටියා. එතකොට මේ මාළු මරණ පුද්ගලයාව දකිද්දී උන්වහන්සේ කළේ අනුකම්පා කරන එක. ඇත්තම පිංගුතුනේ වැරැද්දක් කරනකොට ඒ වැරැද්ද වෙනුවෙන් අනුකම්පා කරන්න කෙනෙක් නැත්තම් ඒ වැරදි කාර්යයට ගොඩ එන්න පොටක් නැහැ. අපි හිතමු යම්කිසි පුද්ගලයෙක් වැරැද්දකට පෙළඹෙනවා. ජීවිතේ යම් වැරැද්දක් කරමින් ඉන්නවා. ඒ කෙනාට වැරැද්ද විදිහට පෙන්නලා දීලා නිවැරදි වෙන්න අවකාශයක් හදන්න කෙනෙක් නැත්තම් කොහොමද එයා තමන්ගේ ජීවිතේ හදාගන්නේ? මහා සංඝරත්නයේ බොහෝ අවස්ථාවලදී වැරදි කර කර හිටපු අයට ඒ වැරැද්දෙන් ගොඩ එන්න උදව් කළා. එහෙම කතාපුවත් ගොඩාක් තියෙනවා. ඉතින් ඒ නිසාම වෙන්නේ නැති අදට ගත්තත් වර්තමානයේ ගත්තත් යම් වැරදි වෙච්ච අය ඒ වැරැද්ද හදවතේ මතක් වෙවි පැසවනකොට තමන් වැරදි කරපු කෙනෙක් අනේ මේ වැරැද්දෙන් මට ගොඩ එන්න ඕන, මට මේ වැරැද්ද අමතක කරලා නිවැරදිව ජීවිතේ ගත කරන්න ඕන කියලා තමන්ගේ දුක කියාගෙන ඉන්නේ ස්වාමීන් වහන්සේලා ළඟට. අදටත් මහා සංඝරත්නයේ ළඟට තමයි දුක කියාගෙන ඉන්නේ. ස්වාමීනි මගෙන් ඉස්සර මෙහෙම වැරද්දක් වුණා. අනේ මං මේ වැරදි හදාගෙන නිවැරදි වෙන්න කැමතියි. අදටත් මනුස්සයාට සැනසෙල්ලක් තියෙනවා මහා සංඝරුවන නිසා. මොකද ඉතිහාසයේ පුරාවට අපිට බලපුවම් පේනවා වැරැද්දක් ගැන කිව්වහම මහා සංඝරත්නය ඒ පුද්ගලයාව ප්‍රතික්ෂේප කළේ නැහැ. ඒ පුද්ගලයාට වැරැද්දින් ගොඩ එන්න පොටක් හදලා දුන්නා. දැන් බලන්න මේ දෙමළ දොරටු ගොව්වාට චුල්ලපිණ්ඩපාතික තෙරුන් වහන්සේ මේ දෙමළ දොරටු පාලයා දිහා බලනවා. ඔහු ලෙඩ වෙලා ලෙඩ ඇඳේ වැටිලා කෙඳිරි ගගා ඉද්දී උන්වහන්සේ කල්පනා කළා දැන් තමයි පිහිට වෙන්න සුදුසු අවස්ථාව. මොකද තිබුණු කායික ශක්තිය ඔක්කොම දැන් නැතුව ගිහිල්ලා. දැන් ඔහු බිලිපිත්ත අරගෙන මාළු මරන්ට යන්නේ නැහැ. ඒ සඳහා ඌට හැකියාවක් නැහැ. ඔහු ලෙඩ වෙලා එක තැන් වෙලා. ඔහුගේ ආයුෂ අන්තිම මොහොතේ තියෙන්නේ. චුල්ලපිණ්ඩපාතික තෙරුන් වහන්සේ මේ දෙමළ දොරටු පාලයාගේ නිවසට වැඩම කළා. සාමාන්‍ය සමාජයේ විසින් පෞකාරයා කියන කෙනා හොයාගෙන ඒ උත්තමයන් වහන්සේ වැඩම කළා. වැඩම කරනකොට දෙමළ දොරටු පාලයාගේ බිරිඳ ඉන්නවා ඉස්සරහා. තෙරුන් වහන්සේ ඇයට කියනවා මට ඔබගේ ස්වාමි පුරුෂයාව දකින්න ඕන. ඔහු සමග කතා කරන්න ඕන. ඒ බිරිඳ දෙමළ දොරටු පාලයා ළඟට ගිහින් කියනවා ආන් ඔහේව බලන්ට තෙරුන් වහන්සේ නමක් ඇවිල්ලා. කියනකොට දෙමළ දොරටු පාලයාගේ ඇස්වලට කඳුළු ආවා කියනවා. අපේ උත්තමයෝ කොච්චර බණපද කියනවා මට ඇහුණද මං ගණන් ගත්තේ නෑ. බණපදයක් අහලා හිත නිවා ගන්න ඕන කියලා උන්වහන්සේලා ළඟට මං ගියේ නෑ. උන්වහන්සේලා මාව හොයාගෙන ඇවිල්ලා. බිරිඳට කියනවා හාමිනේ පිළිවෙලකට ආසනයක් පනවන්ට මේ ඇඳ ගාව. උන්වහන්සේ මා දකින්ට පැමිණේවා කිව්වා. එතකොට චුල්ලපිණ්ඩපාතික තෙරුන් වහන්සේ මේ දෙමළ දොරටු පාලයා හාන්සි වෙලා හිටපු වැතිරිලා හිටපු ගිලන් යහන ළඟට එනවා.
ඇවිල්ලා මේ දෙමළ දොරටුපාලයාට කතා කළා. කතා කරලා දෙමළ දොරටුපාලයාත් එක්ක යම් දහම් කතාවකට එළඹෙනකොට ඒ දෙමළ දොරටුපාලයා කියලා තියෙනවා, අනේ ස්වාමීනි, මට මෙච්චර කාලයක් වැරදුනා. ඔබ වහන්සේලා කොච්චර බණපද කිව්වත් මං 7-5කට ගණන් ගත්තේ නෑ. දැන් ස්වාමීනි මං ගිලන් වෙලා මං ජීවිතේ අන්තිම තැන ඉන්නේ. අනේ ස්වාමීනි මට පිළිසරණක් දෙන්න. මට ඔබ වහන්සේලාගේ පිළිසරණ ඕන කිව්වා. එතකොට චුල්ලපිණ්ඩපාතික තිස්ස තෙරුන් වහන්සේ කියනවා, එහෙනම් පින්වත මා කියන විදිහට කියලා ඔබ තෙරුවන් සරණ ගිහිල්ලා පංචශීලයේ පිහිටන්ට කැමති වුණා. චුල්ලපිණ්ඩපාතික තෙරුන් වහන්සේ දෙමළ දොරටුපාලයාට භාග්‍යතුන් වහන්සේට වන්දනා කෙරෙව්වා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා කියලා කියෙව්වා. ඇඳේ වැතිරිලා කියනවා. 3 පාරක් වන්දනා කෙරෙව්වා. ඊට පස්සේ කියෙව්වා, බුද්ධං සරණං ගච්ඡාමි. බුදුරජාණන් වහන්සේව සරණ යමි. දෙවනුවත් බුදුරජාණන් වහන්සේව සරණ යමි. තෙවනුවත් බුදුරජාණන් වහන්සේව සරණ යමි. ඊළඟට කියෙව්වා ධම්මං සරණං ගච්ඡාමි. බුදුරජාණන් වහන්සේ ලෝකයට සැනසෙල්ල උදා කරවමින් යම් ධර්මයක් දේශනා කළාද ඒ ධර්මයේ සරණ යමි. දෙවනුවත් ඒ ධර්මයේ සරණ යමි. තෙවනුවත් ඒ ධර්මයේ සරණ යමි. ඊළඟට කියෙව්වා සංඝං සරණං ගච්ඡාමි. බුදුරජුන්ගේ ශ්‍රාවක මහා සංඝරුවනේ සරණ යමි. දෙවනුවත් සංඝ සරණ යමි. තෙවනුවත් සංඝ සරණ යමි. ඔන්න ඔය 3 කියෙව්වා. ඔකට කියනවා පින්වතුනි සරණ සිල්. සරණ යනවා කියලා සමාදන් වෙනවා. ඒ සරණ සීලය දෙනකොටම දෙමළ දොරටු ගොව්වාගේ දිව වැටුණා කියනවා. ඒ දිව වැටුණා කියලා කියන්නේ පින්වතුනි දිව පණ නැතුව ගියා. කතා කරගන්න බැරුව ගියා. ඇඟ වෙවුලන්න ගත්තා. ඔහු එහෙම්ම කාලක්‍රියා කළා. එතකොට චුල්ලපිණ්ඩපාතික තෙරුන් වහන්සේට අදහසක් තිබුණා, ඔහුව ඊට වඩා ධර්මයේ තුල යම් සැපයකට සැනසෙල්ලකට සුවපත් භාවයකට පත් කරවන්න. නමුත් ආයුෂ තිබ්බේ නැහැ. නමස්කාරය කියවලා තෙරුවන් සරණ යනකොට පණ ගියා. එතකොට තෙරුන් වහන්සේ කල්පනා කළා නෑ කමක් නෑ. මෙපමණකුත් ඔහුට ප්‍රමාණවත්. උන්වහන්සේ වැඩම කළා. දෙමළ දොරටු ගොව්වා මිය ගියා. මිය ගිහිල්ලා චාතුම් මහරජික කියන දෙව් භවනේ උපන්න. ආශ්චර්යයි. දැන් බලන්න ඔහුගේ ජීවිතයේ දිහා බැලුවොත් එහෙම 50 අවුරුද්දක් තිස්සේ මාළු මරමර හිටපු මිනිහා සුගතියක් පේන මානෙක නෙවෙයි ඒ ජීවිතේ තිබුණේ. අන්තිම මොහොතේ මහ සංඝරුවනේ අනුකම්පාව නිසා බුදුරජුන්ට නමස්කාර කොට තෙරුවන් සරණ ගියා. බුදුරජුන්ට නමස්කාර කොට යම් මේ තෙරුවන් සරණේ සමාදන් වීමක් ඇද්ද? ඒ සමාදන් වී අවසන් වෙද්දීම ඔහුගේ ජීවිතේ මිය ගියා. බලන්න නමස්කාරයක ආනුභාවය. බලන්න සරණ සීලයක ආනුභාවය. අපිට නමස්කාරය කියවලා බුදුරජුන්ට සාදරයෙන් වන්දනා කරවන්නට සලස්වන පිරිස කවුද? මහා සංඝරුවනයි. අපිව නිරන්තරයෙන් බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා සරණේ පිහිටුවන පිරිස කවුද? සංඝරුවනයි. ඒ උත්තමයන් වහන්සේලා ඒ කරන දේ කොච්චර ආරක්ෂාවක් රැකවරණයක් තියෙනවද?
අන්තිම මොහොතේ අර පුද්ගලයාට নমස්කාරය කියවලා තෙරුවන් සරණ ලබා දීපුගේ අනුභවයේ අපායේ නොගොහින් චාතුම් මහරජකේ උපන්නනේ. චාතුම් මහරජකේ ඉපදිලා මේ දේව පුත්‍රයා දැන් දෙවි කෙනෙක්. මේ දේව පුත්‍රයා තමන්ගේ දිව්‍ය සම්පත්තිය දකිනවා. ඒ තමන්ගේ දිව්‍ය සම්පත්තිය බලනකොට කල්පනා කළා මම මේච්චර සැපක් ලැබුවේ. මේ විදිහේ සැප සම්පත් ලැබුවේ මක් නිසාද? ඕන්න බලනකොට දැක්කා මට අනුකම්පා කරපු තෙරුන් වහන්සේ නමක් නිසා තමයි ඔක්කොම ටික මට ලැබුණේ. මේ දෙව්ලොවකට ඇවිල්ලා දිව්‍ය භවනක දිව්‍ය සම්පත් ඔක්කොම මට එකම එක උත්තමයන් වහන්සේ නමක් ලබා දුන්නා. චුල්ල පිණ්ඩපාතික මහතෙරුන් වහන්සේ. ඒ මහතෙරුන් වහන්සේ හොයාගෙන මේ දේව පුත්‍රයා දේව එරිදිහෙන් යනවා. කුටියේ පෙනී හිටියා. තෙරුන් වහන්සේ අහනවා නුඹ කවරෙක්ද? ස්වාමීනි ඔබ වහන්සේට මතක ඇති දෙමළ දොරටු ගොව්වා. ස්වාමීනි මම වනාහි ඒ දෙමළ දොරටු ගොව්වා වෙමි. ස්වාමීනි ඔබ වහන්සේ මට අනුකම්පා කළා. මා දැන් සැපසේ සිටිමි. නුඹ කොහෙද උපන්නේ? ස්වාමීනි චාතුම් මහා රාජික කියා යම් දෙව්ලොවක් ඇද්ද? සතර වරම් දෙවිවරුන්ගේ යටතේ පාලනය වන යම් උතුම් දෙව්ලොවක් ඇද්ද? ස්වාමීනි මං එහි උපන්නා. ස්වාමීනි ඔබ වහන්සේ මට පන්සිල් දෙන්න කියලා යම් සරණාගමනයක සමාදන් කෙරෙව්වාද? ඒ සරණාගමනයේ නිසා මට මෙච්චර සැපක් ලැබුණා. ස්වාමීනි ඔබ වහන්සේ පන්සිලුත් මට සමාදන් කළා නම් මම මීටත් වඩා ඉහළට යයි කියලායි මට හිතෙන්නේ. ඔන්න ඔහු කිව් කතාව. ඉතින් මේ දේවල් අහනකොට තේරුම් ගන්න ඕන අපිට ලැබිච්චි මේ සරණ කියලා කියන්නේ සුළුපටු එකක්ද කියලා. බලන්න බින්දුතුනි මේ මනුස්ස ජීවිතේ අපිට සරණයන්ට වාසනාව ලැබුණානේ. දැන් මේ දෙමළ දොරටු පාලයට ඒ සරණ ගැන කියනකොටම පණ ගියා. එතකොට අපි පෞද්ගලිකව අපේ ජීවිතය ගැන කොච්චර සතුටු වෙන්න ඕනද? අපිට නිතර තෙරුවන් සරණ කියා කාලයක් ඉන්න ලැබුණා. සරණේ සමාදන්ව මේ වෙනකල් අපි කාලයක් ඉන්නවා. ජීවිතේ ඊළඟ මොහොතේ අවසන් වෙයිද දන්නේ. හැබැයි ඒ අවසන් වෙන ජීවිතේට යම් සරණක් පිහිටක් පිණිස පවතින බල සම්පන්න දෙයක්. තෙරුවන් සරණ. භාග්‍යතුන් වහන්සේ වදාළේ තෙරුවන් සරණ ගැන ඒතං කෝ සරණං කේමං. තෙරුවන් සරණ තමයි බිය රහිත සරණ. ඒතං සරණ මුත්තමං. තෙරුවන් සරණ තමයි උතුම්ම සරණ. කොයිතරම් සත්‍යයක්ද? කොයිතරම් සත්‍යයක්ද? තෙරුවන් සරණ තමයි බිය රහිත සරණ. තෙරුවන් සරණ තමයි උතුම්ම සරණ කියන එක. මේ දෙමළ දොරටුපාලයාගේ තිබුණු බය නැතුව ගියානේ. සතර අපායක යන්න හිටපු පුද්ගලයා චාතුම් මහරජකේ ගියා තෙරුවන් සරණ නිසා විතරක්. සතර අපාය යන්න හිටපු පුද්ගලයා චාතුම් මහරජික දෙව් භවනේ උපන්නා තෙරුවන් සරණ නිසා විතරක්. ඉතින් ආන්නේ නිසා හොඳට අපි මේක තේරුම් ගන්න ඕන. ඉතින් දෙමළ ඒ දොරටු පාලයා ඒ දේව පුත්‍රයා තෙරුන් වහන්සේ ළඟට ඇවිල්ලා ඔය විදිහට තමන්ගේ කාරණේ සිහිපත් කරලා උන්වහන්සේගේ පායුග වන්දනා කොට යලි දෙව්ලොවටම ගියා කියලා තමයි මේ පුවතේ සඳහන් වෙන්නේ. මේ ගැන කියනවා මෙහෙම. මෙසේ 50 අවුරුද්දක් මුළුල්ලේ සතුන් මරා ජීවත් වූ මෙවැනි පවිට වූ පවා මෙබඳු එකක් වූ නිරායන බව සුදුසු නොවේ යයි සිතා වදාරා. අනේ මේ මිනිස්සු පවුනේ මේ මිනිස්සු තමන්ගේ කර්ම නිසා නිරේයන්ට යොමු වෙලා තියෙනවා. ඒ නිරා දුකෙන් මේ පුද්ගලයෝ බේරේවා කියලා අනුකම්පා කළේ මහා සංඝරුවන. ඉබඳු පුද්ගලයන්ට පවා අවුරුදු 50ක් තිස්සේ දිනපතා සත්තු මරපු පුද්ගලයාට පවා අනුකම්පා කොට තමන් වහන්සේගේ ඥාන බලයෙන් ඕහට දෙව් සැපත් දෙවා වදාළ
මුන් වහන්සේ ආදී කොට ඇති සුපිලිපන් වූ මහා සංඝයා වහන්සේ සරණ යෙමි සංඝ සරණ යා යුතු. ආන් එහෙම සිහිපත් කරලා තමයි කියනවා සංඝ සරණ යන්න ඕන. නිරේ වැටෙන්න හිටපු මිනිහාටත් අනුකම්පා කරලා සරණක් ලබා දීපු. ඒ පුද්ගලයා කෙරෙහි තිබූ අනුකම්පාව නිසා ඒ පුද්ගලයාට අවසානයේ දෙව් සැප පවා උපදවා දීපු චුල්ල පිණ්ඩපාතික තෙරුන් වහන්සේ ආදී කොට ඇති උතුම් මහ සංගරුවන මාත් සරණ යනවා කියලා තමයි සංඝ සරණ යා යුත්තේ. 18 වෙනියට කියවෙනවා ඒ වගේම පුවතක්. ඒ පුවත වාතකාලවත. වාතකාල කියන කෙනාගේ පුවත. මොකද්ද මේ ප්‍රවෘත්තිය? රජගහ නුවර වාතකාල කියලා පුද්ගලයෙක් වාසය කළා. එතකොට මේක සිද්ධ වුණේ දඹදිව ඉන්දියාවේ. ඔය වාතකාල කියන පුද්ගලයා රාජනියෝගයෙන් 50 අවුරුද්දක් මුළුල්ලේ සොරුන් මැරුවා. චෝර ඝාතක. සත්තු මේ දැන් කලින් දෙමළ දොරටු ගව්වා කළේ මාළු මරණ එක. දැන් මේ වාත කාලයා කරලා තියෙන්නේ මොකද්ද? මිනිසු මරණ එක. ඔහු තමයි රජුරුවන්ගේ රාජ දණ්ඩනයට බඳුන් වෙන පිරිසව ඝාතනය කරන්නේ. අපි කියනවා ගහලයා. එහෙම නැත්නම් චෝර ඝාතකයා. මේ චෝර ඝාතක රස්සාව කළේ වාත කාලය. ඉතින් ඒ කටයුත්තේම යෙදී වාසය කළා. යම් දඬුවමක් අධිකරණය විසින් පැනෙව්වාට පස්සේ ඔන්න මේ ගෙල සිඳලා මරන්න තියෙන්නේ. වාත කාලය ළඟට තමයි ඇදගෙන එන්නේ. අනේ මිනිස්සු පණ ඉල්ලලා කෑ ගහද්දී කඩු අරගෙන හිස ගසා දානවා. එතකොට කාලේ ගත වෙද්දී දැන් අවුරුදු 50ක් තිස්සේ චෝර ඝාතක රස්සාව කළා කියන්නේ වාත කාලය නාකි වෙනවනේ. දැන් නාකි වෙලා. දැන් ඇඟේ පතේ හයිය අඩුයි. අමාත්‍යවරුන්ට තේරුණා දැන් මේ චෝර ඝාතක කියන රස්සාව කරන් යන්න තරම් වාත කාලට ශක්තියක් නැහැ. අමාත්‍යවරු රජුරවන්ට කියනවා ස්වාමීනි වාත කාලය දැන් හරි මහලුයි. දැන් නම් හොරුන් මරන්ට හැකියාව ඔහුට අඩුයි. ඒ නිසා ඔහු ඒ තනතුරෙන් පහ කරලා වෙනත් කෙනෙක්ව පත් කළ මැනව. රජුරුව ඊට පස්සේ වාත කාලව මෙච්චර කාලයක් කරපු රාජකෘත්‍යයට ගෞරවාදිය දක්වලා චෝර ඝාතක තනතුරෙන් බැහැර කළා. වෙන කෙනෙක්ව චෝර ඝාතක තනතුරට පත් කළා. එතකොට වාත කාලයා මෙච්චර කාලයක් සොරුම් මරණ කටයුත්තේ යෙදී වාසය කළාද ඒ සොරුම් මරමරම හිටපු නිසා ඔහු පිළිවෙලකට ඇන්දේ කරේ නෑ කියනවා. දැන් පින්වතුනි ඒ වගේ කටයුත්තක් කියන්නේ මිනිස්සෙක් මරණවා වගේ කටයුත්තක් කරන කෙනෙකුගේ චිත්ත ස්වභාවය. මිනිස්සු ගැහි ගැහි පණ යන හැටි ඇස් දෙකට පේන කෙනෙක්ගේ චිත්ත ස්වභාවය. ඔහුට පිළිවෙලකට ඉන්න හිතෙන්නේ නෑ. වාත කාල කියලා කියන්නේ හරි අපිලිවෙලට ඔහේ හිටපු මිනිහෙක් පිළිවෙලකට ඇඳලා නැහැ කියනවා. ඊළඟට මේ පිළිවෙලකට බතක්වත් එහෙම කෑවේ කරේ නැහැ කියනවා. දැන් වාත කාල කල්පනා කළා 50 අවුරුද්දකට පස්සේ අපේ මට නිදහසක් ලැබුණා. දැන්වත් මම මේ කිලිටි සහගත වස්ත්‍ර ඉවත් කරලා හොඳ ලස්සන වස්ත්‍රයකින් සැරසෙන්න ඕන. හොඳට නාල කරලා පිරිසිදු වෙන්න ඕන. හොඳ ප්‍රණීත කිරිබතක් හදලා මම මේ ප්‍රණීත කිරිබත අනුභව කරන්න ඕන කියලා හිතුවා. දැන් 50 අවුරුද්දක් හොරු මැරුවා කියලා කියන්නේ මේ වෙනකොට ගොඩාක් වයසක කෙනෙක්. ඉතින් ওই කටයුතු ටික කළා. තමන්ගේ අඹුවට කියලා හොඳට මේ රෙදිපිලි නාන උපකරණ ගෙන්වාගෙන නානතරට ගිහිල්ලා සුවඳ ගාලා නාගත්තා. ඊළඟට ඒ කාලේ තිබිලා තියෙනවා මේ පුරුෂයෝ පවා මල් පළඳින එක. සුවඳ මල් මාලා පළඳ ගත්තා. ඒ පළඳාගෙන
පිරිසිදු වස්ත්‍රයකින් සැරසිලා අර බිරිඳ හදපු කිරිබත අනුභව කරන්න ලැහැත්ති වුණා. අනුභව කරන්න ලැහැත්ති වෙනකොටම ඔහුට අනුකම්පා කරපු මේ මහසඟරුවනේ මුදුන් මල්කඩ බඳු සාරිපුත්ත මහරහතන් වහන්සේ එතනට වැඩම කළා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සඟරුවන කියලා කියන්නේ පින්වතුනි එහෙම පිරිසක්. සාමාන්‍ය සමාජයේ විසින් බැහැර කරන කෙනාට ඒ උත්තමය අනුකම්ප කරනවා. දැන් අපි ගත්තොත් එහෙම අජාසත් මහරජුරු තමන්ගේ ධාර්මික පියාව ඝාතනය කළා. එතකොට මුළු සමාජයේ මේ කාලේ දැනගත්තා මේ අජාසත් කියලා කියන්නේ පීතෘ ඝාතකයා. තමුන්නේ තාත්තව මරාගත්තා. රුදුරු අද දීලා තාත්තව මරාගත්තා. එහෙම අජාසත් රජුරුව ගැන රාවේ පැතිරලා ගියා. ඒ පැතිරලා යනකොට ඉතින් මේ දහම්පද අහපු අයත් කියන්නේ ඉතින් එකත් එකටම ඉතින් ඊළඟ ජීවිතේ නිරේනි ආනන්තරීය පාප කර්මෙනේ. හාපෝ මෙහෙම පව්කාරයෝ එහෙම කතා වෙන්නේ නැති. හැබැයි අජාසත් රජුරවන්ට පස්සේ හිතට හරි පසුතැවිල්ල ආවා. පසුතැවිල්ල එනකොට බුදුරජාණන් වහන්සේ හොයාගෙන එනවා. ඒ අපගේ මහා කාරුණික ශාස්ත්‍රූන් වහන්සේ අජාසත් රජුරවන්ව දුරදීම බැහැර කළේ නෑ. ඔහේ තාත්තා මරපු කෙනා එන්න එපා මේ පැත්තේ කිව්වේ නෑ. බුදුරජාණන් වහන්සේ අනුකම්පා කළා. සම්බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීමෙන් පස්සේ මහා කස්සප මහරහතන් වහන්සේ තමයි ශාසන බර දැරුවේ. මහා කස්සප මහරහතන් වහන්සේත් ඒ රජුරවන්ට අනුකම්පා කළා. රජුරවන්ට පින් කරගන්න බොහෝ අවකාශ හැදුවා. ඒ නිසා රජුරෝ පීතෘ ඝාතකයා වුණත් බොහෝ පින් රැස් කරගත්තා. සාමාන්‍ය මේ ස්වභාවයේ තේරුම් ගන්න බැරි වෙච්චි සංගරුවනේ ගුණේ තේරුම් ගන්න බැරි වෙච්චි හිස් මිනිස්සු ඒ කාලෙත් ගරහන්ට ඇති. දැන් ඉතින් මේ ස්වාමීන් වහන්සේලාටත් ලොකු වෙලා තියෙන්නේ පව්කාරයෝනේ. අර තාත්තා මරපු පුද්ගලයානේ ලොකු කරගෙන ඉන්නේ කියලා. ඒ මනුස්සයන්ට සංඝ ගුණය තේරුම් ගන්න බෑ. වැරද්දක් වෙච්චි මනුස්සයාට ඒ වැරද්දින් ගොඩෙන්ට අනුකම්පාවෙන් උදව් කරන කෙනෙක් නැත්නම් ඒ අසරණ මනුස්සයා කොහොමද ගොඩ එන්නේ? මේ වාත කාල දැන් අසරණ වෙලා ජීවිතේට මහා පව්කන්දරාවක් රැස් වෙලා ඔහු මිය පරලෝ යන්ට ආසන්නයේ ඉන්නවා. ඔහු මේ යනකොට ඔහුට තියෙන්නේ රැකවරණයේ පිණිස රැස් කරපු දෙයක් නෙමෙයි. සාරිපුත්ත මහරහතන් වහන්සේ ඔහුට අනුකම්පා කරනවා. කිරිබත අනුභව කරන්න ලැහැත් වෙනකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ ඔහුට පේන මානයට වැඩම කළා. දැක්ක ගමන් වාත කාලගේ හිත පැහැදී ගියා. මොකද අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කියලා කියන්නේ හරියට මේ දුර ඈතට ඇහැල මල් කිනිත්තක් දකිනකොට හිතට සන්තෝෂයක් ඇති වෙන්නේ. දුර ඈතට ඇහැල මල් කිනිත්තක් දකිනකොට හිතට සතුටක් ඇති වෙනවා. හරි ලස්සනයි. ඒ වගේ අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ඇහැල මලේ පාට චවිවර්ණයක් තිබුණේ. උන්වහන්සේ දුරට දකිද්දි හරිම ලස්සනයි. හිත පහන් වී යනවා. උන්වහන්සේගේ සංසුන් ගමන, උන්වහන්සේගේ මේ සොඳුරු ඉරියව් පැවැත්ම දුටුවන්ගේ හිත පහදිනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ මෙහෙම ඉස්සරහට වඩිනවා දැක්ක ගමන් අර වාත කාලට ලොකු ප්‍රසාදයක් ඇති වුණා. වාත කාල කල්පනා කළා මේ අත්වලින් මිනිසුන්ගේ බෙලි කපා වෙන් කළා. මේ අත්වලින් දන් දුන්නේ. මේ අත්වලින් ගුණවතෙකුට දෑත් එකතු කරලා බැන්දේ නෑ. දැන් මට අවස්ථාවක් ඇවිල්ලා. ගුණවන්ත වූ සංගරුවන, ගුණවන්ත වූ ආර්ය උත්තමයන් වහන්සේලා මා ඉදිරියේ පෙනෙන්නට සිටි. දෙන්ට කියා දාණයට යමක්ද මා ළඟ තිබේ. වාත කාලේ ආරාධනා කළා ස්වාමීනි මට අනුකම්පා කරලා
වැඩම කරනු මැනවි. සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩම කළා. වාතකාල සාරිපුත්ත මහරහතන් වහන්සේට ගෞරව සම්මාන දක්වලා සාරිපුත්ත මහරහතන් වහන්සේට වන්දනා කරලා තමන් සකස් කරපු ඒ දාණය සාරිපුත්ත මහරහතන් වහන්සේට පූජා කළා. සාරිපුත්ත මහරහතන් වහන්සේට කිරිබත පූජා කරලා සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් බණපදයකුත් අහගත්තා. හරි පුදුම සහගතයි. ඒ බණපදේ අහලා ඉවර වෙනකොට මේ වාතකාල සෝවාන් වුණා. බලන්න ලැබිච්ච පිහිට. ඒ බණපදේ අහගෙන ඉන්නකොට මේ වාතකාල සෝතාපන්න ආර්ය ශ්‍රාවකයෙක් බවට පත් වුණා. 50 අවුරුද්දක් තිස්සේ එක දිගට චෝර ඝාතකයා විදිහට මිනිස්සු මර හිටපු පුද්ගලයාට සාරිපුත්ත මහරහතන් වහන්සේගේ අනුමෝදනා බණින් සෝවාන් වෙන්න ලැබුණානේ. සෝතාපන්න වුණා කියලා කියන්නේ පින්වතුනි සතර අපායේ උපදී කියන බය සදාටම නැතුව ගියා. සතර අපා දුකින් සදාටම නිදහස් වුණා. නැත්තම් එක දිගට මිනි මර හිටපු කෙනෙකුට සතර අපායේ තමයි උරුම වෙන්න තිබුණේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩම කරලා දානි ටිකක් පිළි අරගෙන අනුමෝදනා බණ කියනකොට සතර අපායේ යයි කියලා යම් බියක් තියනවාද ඒ බිය සදාටම නැති කළා. ඔහු සෝතාපන්න වුණා. සාරිපුත්ත මහරහතන් වහන්සේ නැගිටලා වැඩම කළා. එතකොට වාතකාලට හරි සන්තෝසයි. තමන්ගේ බිරිඳත් එක්ක හීන් සීරුවේ ඔහු පිටත් වුණා තමන්ගේ නිවසට යන්න. නිවසට යන්න පිටත් වෙනකොට පිස්සු හැදිච්චි ගව දෙනක් අතරමඟදී වාතකාලට එන්නා. එතනම වාතකාල මිය පරලෝ ගියා. මිය පරලෝ ගොස් තව්තිසා දෙව් භවනේ මහා ආනුභාව ඇති දේව පුත්‍රයෙක් වෙලා ඉපදුනා. සාමාන්‍ය ලෝකේ බලාගෙන හිටපු පිළිවෙල ගත්තොත් නම් එක දිගට 50 අවුරුද්දක් තිස්සේ මිනිස්සු මරපු කෙනා යා යුත්තේ සතර අපායේ. පව් කළ තැනැත්තා මහා පව්කම් කර කර හිටපු පුද්ගලයා යා යුත්තේ සතර අපායේ. ඇත්තටම පව්කාරකම් කර කර පවට ඇබ්බැහි වෙච්චි පුද්ගලයා අසරණ වෙලා සතර අපායේ යනවා. හැබැයි ඒ අසරණ වූ පුද්ගලයාට හැබෑ සරණක් මුණ ගැහුණොත් ඒ හැබෑ සරණට පුළුවන් ඒ කෙනා විහෙලට අරයි යන්න. ඒ හැබෑ සරණ කුමක්ද? බුදුරජුන්ගේ සරණය, ධර්මයේ සරණය, මහා සංගරුවනේ සරණය. වාත කාලට අන්තිම මොහොතේ ඒ උතුම් සරණ මුණ ගැහුණා. සෝතාපන්න ශ්‍රාවකෙක් වෙලා සතර අපා දුකින් සදාටම නිදහස් වෙලා තව්තිසා දෙව් භවනේ දේව පුත්‍රයෙක් වෙලා උපන්නා. ඉතින් ස්වාමීන් වහන්සේලාට මේ කතාව ඔක්කොම ආරංචි වෙනවා. ස්වාමීන් වහන්සේලාට ආරංචි වෙන්නේ මොකද්ද? මේ මනුස්ස ලෝකේ දකින්න තිබ්බ ටික. චෝර ඝාතක තනතුර අවුරුදු 50ක් තිස්සේ කරපු වාත කාලය කියන පුද්ගලයාව රජුරෝ ඒ තනතුරෙන් ඉවත් කළා කියන එක දකින්න ලැබුණා. ඔහේ කිලුටට හිටපු මේ පුද්ගලයා හාහා පුරා කියලා සුවඳ පැනින් නාගෙන සුවඳ මල් මාලා පළඳගෙන ලස්සන වස්ත්‍රකින් සැරසුණා කියලා දකින්න ලැබුණා. ප්‍රණීත කිරිබතක් අනුභව කළා කියලා දකින්න ලැබුණා. ඒ කිරිබත සාරිපුත්ත මහරහතන් වහන්සේට පූජා කළා කියන එක දකින්න ලැබුණා. සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟ වාඩි වෙලා බණ ඇහුවා කියන එක දකින්න ලැබුණා. දැන් අනිත් ඒවා පේන්නේ. සෝතාපන්න වෙනවා පේන්නේ. සරණේ බල සම්පන්නව පිහිටනවා පේන්නේ. මිය පරලෝ ගිහිලා උපන්න තැන පේන්නේ. බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා භික්ෂුන් වහන්සේලා ඇහුවා ස්වාමීනි අර චෝර ඝාතකයා වාත කාලයා බොහොම කිලිටි සහගත ජීවිතයක් ගත කරලා අවුරුදු 50කට පස්සේ තමයි ස්වාමීනි ඕන්න එකෙන් නිදහස් වුනේ. නිදහස් වෙච්ච දවසේම උන්දා නාලා කරලා මේ ආහාරයක් අනුභව කරන්නට කියලා සූදානම් වෙනකොට අපේ සාරිපුත්ත මහතෙරුන් වහන්සේ එතෙන්ට වැඩම කළා.
ඉතින් ඒ පුද්ගලයා මේ 50 අවුරුද්දක් තිස්සේ මිනී මරපු අද්දකින් සාරිපුත්ත මහරහතන් වහන්සේට අපේ සාරිපුත්ත මහතෙරුන් වහන්සේට දානයක් පූජා කළාය කියලා තහන්ට ලැබුණා. ස්වාමීනි දානෙන් පස්සේ බණ ඇහුවාය කියලා තහන්ට ලැබුණා. කොහොමින් කොහොම හරි ස්වාමීනි ඔන්න ඒ වාත කාලයා ගව දෙනක් කැනලා මැරිලලු. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔය වාත කාලයා කොහෙද උපන්නේ? බුදුරජාණන් වහන්සේ එතකොට භික්ෂූන්ට කියනවා මහණෙනි වාත කාල මේ වෙනකොට තව්තිසා දෙව් භවනේ මහා දේව පුත්‍රයෙක් වී ඉපදී සිටියේ. එතකොට භික්ෂූන් වහන්සේලා කිව්වා ස්වාමීනි ඒක පුදුම කතාවක් නේ. චෝර ඝාතක බොහෝ කලක් සොරුන් මරමරා ඇවිද්දේය. එබඳු සොරුන් මරමරා ප්‍රාණඝාතය කරපු පුද්ගලයා ගැන තථාගතයන් වහන්සේ මෙසේ වදාළසේක. ස්වාමීනි මෙසේ ඇති කල්හි පාප කර්මයේ විපාකයක් නැද්ද? ඔහු කරපු පව්කම් වලට විපාක නැද්ද කියලා ඇහුවා. එතකොට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ විදිහට වදාලා මහණෙනි එසේ නොපැවසිය යුත්තේය. ධර්මසේනාධිපති සාරිපුත්ත මහා තෙරුන් වැනි ආර්ය කෙනෙකුන් ලදින් ඔවුන්ට ආහාර දී අනුමෙවැනි බණ අසා අනුලෝමක් ශාන්තිය ලදින් චෝර ඝාතකයා තව්තිසා දෙහු භවනේ උපන්නේය. ආන් එහෙමයි සාස්ෘණ වහන්සේ විස්තර කළේ. මහණෙනි එහෙම කියන්න එපා. චෝර ඝාතක තනතුර කරත් ප්‍රාණඝාතයේ යෙදී වාසය කළත් අවසාන මොහොතේ අපගේ සාරිපුත්තයෝ වැනි ආර්යෙක් ඇසුරු කරන්නට ලැබුණා. සාරිපුත්තයන් නිසා චෝර ඝාතකයාට සැනසෙල්ල ලැබුණා. ඔහු සෝතාපන්න වුණා. ආන් ඒ නිසා තමයි මහණෙනි මරණින් මත්තේ තව්තිසාවේ උපන්නේ. මෙසේ 50 අවුරුද්දක් මුළුල්ලේ පව්කම් කොට දුෂ්චරිතයෙහි යෙදී සිටි මෙවැනි පවිටාද පවා තමන් වහන්සේට ආහාරක් දීපු පමණකින් දෙව්ලොවෙහි අනන්ත අපරිමාණ දෙව් සැපත් දෙවා වදාළ සැරියුත් මහතෙරුන් වහන්සේගේ පරම්පරාවෙන් ආවායු මහා සංඝයා වහන්සේ සරණ යමි. සංඝ සරණ යා යුතුය. ආන් එහෙම තමයි සංඝ සරණ යා යුත්තේ. මෙච්චර පව්කම් කර කර හිටපු අයත් අවසාන මොහොතේ ඒ උත්තමයන්ගේ ඇසුර නිසා ජීවිතේ සම්පූර්ණයෙන් සපවත් කරගත්තා. එහෙම අයටත් මහා සංඝරුවන අනුකම්පා කළා. දෙමළ දොරටු ගොව්වාට අනුකම්පා කළා වගේ, වාත කාලයාට අනුකම්පා කළා වගේ පව්කම් කර කර හිටපු අයට මහා සංඝරුවන අනුකම්පා කළා. ඒ මහා සංඝරුවනේ අනුකම්පාව නිසා ඒ අයටත් අවකාශය ලැබුණා තමන්ගේ ජීවිතේ සැපයට පත් කරගන්නට. ආනේ නිසා පින්වතුනේ මේ කාරණේදී අපි හොඳට තේරුම් ගන්න ඕන. සංඝං සරණං ගච්ඡාමි කියලා අපි සරණ ගියපු ඒ උතුම් මහා සංඝරුවනේ තියෙන ඒ අසිරිමත් ගුණය වැරදි කටයුත්තක නියැලී සිටින අයට පවා අනුකම්පා කරන ස්වභාවය. ඒක මේ බණ පදෙන් අපිට තේරුම් ගන්න තියෙන එක දෙයක්. ඊළඟ දේ තමයි සරණක තියෙන ආනුභාවය. තෙරුවන් සරණක තියෙන ආනුභාවය හොඳට තේරුම් ගන්නට. ඒක හොඳට තේරෙනවා අර දෙමර දොරටුපාලයාගේ සිද්ධියේදී. ඔහුට සිල්පද ටික කියාගන්න බැරුව ගියා. සරණ විතරයි සමාදන් වුණේ. සරණ සමාදන් වෙනකොට පණ ගියා. අපායේ යන්න තරම් මහා දරුණු පාප කර්ම කරගෙන හිටපු කෙනා අපායේ ගමනෙන් බේරිලා චාතුම් මහා රාජිකේ උපන්නනේ. ඒ චාතුම් මහා රාජිකේ උපන්නට පස්සේ ඒ දෙව් භවනේදී ඔහුට සක්දෙවිඳු සමග කතාබස් කිරීමේ අවකාශ, සක්දෙවිඳුගේ බණපද ඇසීමේ අවස්ථාව හම්බ වෙන්නේ නැද්ද? හම්බ වෙනවා. බුදුරජාන් වහන්සේ සරණ ගියපු ශ්‍රාවක දෙවිවරු ඇසුරු කරන්නට ලැබෙන්නේ නැද්ද? ඇසුරු කරන්නට ලැබෙනවා. ජීවිතේ යලි සැපවත් කරගන්න අවකාශ ලැබෙන්නේ නැද්ද? හොඳටම අවකාශ ලැබෙනවා. ආන රැකවරණේ. ඒ නිසා මේ ලැබූ දුර්ලභ මනුස්ස ජීවිතේ අපිට අවස්ථාව පින්වතුනි හොඳට උදා වෙලා දෙනවා. බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තුල සඳහන් මෙන්න මේ ගාථා නිතර සිහි කරන්න. භාග්‍යතුන් වහන්සේ වදාලා යේකේචි බුද්ධං සරණං ගතාසි. යමෙක්
බුදුරජාණන් වහන්සේව සරණ ගියේ වේද? නතේ ගමිස්සන්ති අපායන්. ඒ තැනැත්තා අපාය ගමනක නොයන්නේය. පහාය මානුසං දේහං දේවකායා පරිපූර්ණසන්ති. මේ මනුස්ස ශරීරය අත්හරිනා දවසට ඔහු දෙව්ලොවේ උපත ලබන්නේය. බුදුරජුන් සරණ යෑමේ ලාභය, බුදුරජාණන් වහන්සේ සරණ යෑමේ තියෙන මහා රැකවරණේ. ධර්මය ගැනත් එහෙම සඳහන් වෙනවා. ඒකේචි ධම්මං සරණං ගතාසි. සංගරුවන ගැනත් එහෙම සඳහන් වෙනවා. ඒකේචි සංඝං සරණං ගතාසි. මහා සංගරුවන සරණ ගියොත් ඒ සංඝ සරණ ගියපු තැනැත්තා අපායේ යන්නේ නැත. මේ මනුස්ස ශරීරය අත්හරිනකොට එයා දෙව්ලොවේම උපදින්නේය. බලන්න මේ තියෙන රැකවරණේ. මේ රැකවරණේ අපිට මේ ලෝකෙ වෙන කිසි දෙයකින් ගන්නට බෑ. අපිට තියෙන මිල මුදලකින්, අපිට තියෙන වත් පොහොසත්කමකින්, අපිට තියෙන උගත්කමකින්, අපිට තියෙන කිසිම හැකියාවකින් පින්වතුනි මේ රැකවරණේ අරගන්න බෑ. අපි සමහරවිට මේ ජීවිතේ ගත කරනකොට නොඑක් හැකියාවල් ඇතුව ගත කරાવી. අපි එක එක්කෙනා එක එක දක්ෂතාවලින් යුක්තයි. අපි මේ දක්ෂතාවලින් මේ ලෝකයේ ඉස්සරහා කැපී පෙනෙන චරිතයක් බවටත් පත් වෙවි. අපිට එහෙම ජීවත් වෙන්න පුළුවන්. මේ සමාජය තුළ අපි එහෙම දකිනවා. සමහර අය හරි ලස්සනට ගායනා කරන්න පුළුවන් හැකියාවක් තියෙන අය. ගායන හැකියාවෙන් සමාජයක්, ලෝකයක් පිළිගන්නවා. සමහර අයට හරි දක්ෂ විදිහට යමක් කියලා දෙන්න පුළුවන්. ඒ කියලා දීමේ හැකියාවෙන් ඒ කෙනාට ලොකු පිළිගැනීමක් හැදෙනවා. ඒ පිළිගැනීම් කොච්චර හැදුනත් පින්වතුනි, සමාජ ප්‍රසිද්ධී නාදිය කොච්චර හැදුනත් අපි හැමදෙනා මේ ජීවිත කතාව ඇතුලේ පෞද්ගලිකව අසරණ වෙනවා. ඒ අසරණ වෙන්නේ මේ ඔක්කොම ටික අත්හැරලා ලෝකේ දාලා යන්න වෙද්දී. අපට තිබුණු ප්‍රසිද්ධිය මෙහි තියෙයි. අපි ගැන ಗುಣ කතා තියෙයි. හැබැයි මෙරිලා යන්න වෙනවා. අපි අපේ දක්ෂතාවලින් ලෝකයට යමක් කළා නම් ඒක මෙහි තියෙයි. අපිට යන්න වෙනවා. අපි එහෙම යනකොට අපිට තියෙන රැකවරණය මොකක්ද? තමන්ට තමාගේ රැකවරණය කියලා තියෙන්නේ මොකක්ද? ආන් ඒක හිතන්න ඕන. මොකද්ද තමන්ට තියෙන රැකවරණේ? තමන්ට තියෙනවා රැකවරණයක් බුදුරජාණන් වහන්සේ සරණ ගියා නම්. තමන්ට තියෙනවා රැකවරණයක් ධර්මයේ සරණ ගියා නම්. තමන්ට තියෙනවා රැකවරණයක් සංගරුවන සරණ ගියා නම්. ඒ රැකවරණේ තමයි මෙරිලා අපාය යන්නේ කියන රැකවරණේ. මරුණාට පස්සේ අපාය යන්නේ නෑ කියන රැකවරණේ අපිට තියෙනවා. මාර්ගඵල අවබෝධයක් කරා නොගියත් අපට රැකවරණයක් තියෙනවා. මම බුදුරජුන් සරණ ගියපු කෙනෙක්, ධර්මයේ සරණ ගියපු කෙනෙක්, සංගරුවන සරණ ගියපු කෙනෙක්, තෙරුවන් සරණ ගියපු කෙනා අපාය යන්නේ නෑ කියන රැකවරණේ. ඒ නිසා පින්වතුනි, මේ ජීවිතේ එක එක වටිනා වස්තු කියන දේවල් අපි රකින්නවා. මේක අපිට බොහොම වටින වස්තුවක්. මේ රන්මාලේ හොඳට රැක ගන්න ඕන. අපි රකින්නවා. මේ මණික හරි වටිනවා. මේ මණික අපි රැක ගන්න ඕන. අපි එහෙම රකින්නවා. අපි දරුවෝ රකින්නවා. දේපල රකින්නවා. නොඑක් දේ අපි ආරක්ෂා කර ගන්නවා. ඒ දේ රැක්කොත් අපට රැකවරණයක් තියෙනවා කියලා. ඒ දේ රැක්කොත් අපට රැකවරණයක් තියෙනවා කියලා හොඳට දැනගෙන තෙරුවන් සරණ රැක ගන්නට හැබෑම රැකවරණේ එයයි. සරණ කිලිටි වෙන්න නොදී තෙරුවන් සරණ රැක ගන්නට, ඒ තෙරුවන් සරණ ඔබ හොඳට රැකගෙන හිටියොත් ඒ තෙරුවන් සරණට තමයි අපිට හැබෑම රැකවරණේ ලබා දෙන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේ ලැබූ දුර්ලභ මනුස්ස ජීවිතේ බුදුරජුන් සරණ යන්ට ලැබිච්ච අවස්ථාවේ, ධර්මයේ සරණ යන්ට ලැබිච්ච අවස්ථාවේ, සංගරුවන සරණ යන්ට ලැබිච්ච අවස්ථාවේ ඒ තෙරුවන් සරණේ පිහිට ආරක්ෂාව සලසා ගන්නට අප හැම දිනාට
අවකාශ ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරමු. සියලු දෙවිවරුන්ට සක්දෙවිඳුන් සතරවරන් දෙවිවරුන් ප්‍රධාන සියලු දෙවි දේවතාවුන් පින් අනුමෝදන්ව දිව්‍ය සැපයෙන් වැඩෙත්වා. ඒ සියලු දෙවියන්ගේ නිරන්තර රැකවරණ අප හැම දිනාටම දෙවියෝ සලසා දෙත්වා. දෙවියෝද සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට පින් අනුමෝදන් වෙත්වා. ගුරු දේවයන් වහන්සේ නිදුක්ව නිරෝගීව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. ගෞතම සාසනය තුල උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරන්ට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළ උදාරතර පුණ්‍ය ධර්මයන් ලංකාවාසී ලෝකවාසී පූජනීය මහා සංඝරුවනට අනුමෝදන් වෙත්වා. සිල්ගුණ පුරණ උතුම් මහා සංඝරුවනටත් අනගාരികා මෑණියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂාවෙන් සිටින පින්වත් හැම දෙනාටත් සියලු දෙවියන්ගේ රැකවරණ ලැබෙත්වා. නිදුක් නිරෝග සුව සැලසේවා. ගෞතම සාසනය තුල චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්ට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. අද දවසේ ධර්ම දානය සිදු කළ පින්වතුන්ලා බලාපොරොත්තු වෙන අයුරින් හෝමාගම මාගම්මන වෙදගේවත්ත පාරේ අංක 374 10 නිවසේ පදිංචිව සිට මිය පරලොව යෙදුනා වූ පින්වත් විජේදාස දොඩංගොඩ පියාණන්ට මේ සියලුම පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙත්වා. ධර්ම දානය සිදු කරන ඉසාදී එදිරිසිංහ මහත්මියගේ නමිනුත් සම්පත් එදිරිසිංහ මහත්මයාගේ නමිනුත් යන්තාක් මේ යන්ට යෙදුණු ඥාතීන් හිත මිත්‍රාදීන් වෙද්ද ඒ සියලු දෙනාට පින් අනුමෝදන් වෙත්වා. අනන්ත සසර පුරාවට මියගිය සියලු ඥාතීන්ට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන්ව පරලෝ වශයෙන් සැපයෙන් සැපේටම පත්වෙත්වා. දුක් සහිත වූ සංසාර ගමනින් ඊතා ඉක්මනින්ම නිදහස් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදනා සිදු කරන්න. ධර්ම දානය සිදු කරන පින්වතුන්ලා බලාපොරොත්තු වෙන ආකාරයෙන්ම මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයෙන්, තිරුවනේ ආශිර්වාදයෙන්, සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් කොරෝනා වෛරසය හේතුවෙන් රෝගාතුර වී සිටින ලංකා වාසී ලෝකවාසී සියලු දෙනාට ඊතා ඉක්මනින්ම නිදුක් නිරෝග සුව ශාන්තිය ලැබෙත්වා. අද ධර්ම දානය සිදු කළේ පින්වත් ඉෂාදී එදිරිසිංහ දියණිය සහ සම්පත් එදිරිසිංහ බෑණනුවන් විසින් තමන්ගේ මියගිය විජේදාස දොඩංගොඩ පියාණන්ට පින්පෙත් අනුමෝදනා පිණිසයි. ඒ ධර්ම දානය සිදු කළා වූ සුපින්වතුන්ලාට ඒ අයගේ පවුල්වල සෑම සියලු දෙනාට එක ලෙස මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන්ව ඒ පින්වතුන්ලාගේ ජීවිතේ රැකී රක්ෂා ආදී සියලු කටයුතු දූදරු මුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු ආදී සියල්ල ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. කිසිම කරදරයකින් බාධාවකින් තොරව සුවසේ ගුණදහම් දියුණු කරගෙන සුවසේ පින් රැස් කරගන්නට අවකාශ ලැබෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලා සියලු දෙනාටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සෑම සියලු දෙනාටත් සුපින්වත් ඔබ හැම දෙනාටත් මේ ගෞතම සාසනය තුල සුවසේම ධර්ම අවබෝධ කරන්ට වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.